හොඳයි ආයිබෝන් සියලු දෙනාටම මේ තියෙන්නේ 2021 දෙසැම්බර් ඔයගොල්ලන්ගේ ෂෙඩියුල් වෙලා තියෙන එක්සෑම් එක ටාගට් කරලා ඔයගොල්ලන්ට ලබා දුන්නු ආදර්ශ ප්‍රශ්න පත්‍රය. මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ කෙලින්ම ඔයගොල්ලන්ගේ පැරණි ප්‍රශ්න පත්‍රවල ස්ට්‍රක්චර් එක හොඳින්ම පරීක්ෂා කරලා බලලා ඒකම ඒ අනුව මේ අවුරුද්දේ මොන වගේ විදියට ප්‍රශ්න හමු වෙන්න පුළුවන්ද කියන එක තක්සේරුවක් අරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍රය මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පිළියෙල කළේ. මීට කලිනුත් මම ඔයගලන්ට OM වලට දුන්නා ප්‍රශ්නාවලියක් කියලා එකක්. ඒ ප්‍රශ්නාවලියේ තිබුණේ සම්පූර්ණ විෂය නිර්දේශයේම අස්සම්මුල්ලන් නැර අපි එහෙම කිව්වොත් A to Z අස්සම්මුල්ලන් නැර ලැබෙන්න පුළුවන් සෑම තැනකින්ම පුංචි ලොකු ප්‍රශ්න තමයි ඒකේ දීලා තිබුණේ. ඒක ඇත්තටම විභාග ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. මුළු නිර්දේශයේම ආවරණය වන විදිහේ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් පමණයි. හැබැයි ඒක ලිව්වහම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍රය තුලදී ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහටම පිළිතුරු සපයන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. දැන් මීට කලින් ඔයගලන්ගේ තිබුණා ප්‍රශ්න පත්‍ර 3ක් නිව් සිලබස් එක යටතේ. ඒ ප්‍රශ්න පත්‍ර 3ේදීම ආකෘතිය උනේ ප්‍රශ්න පහක් දීලා පහෙන් පහටම උත්තර ලියන්න. ඒ අනුවම තමයි මේ ස්ට්‍රක්චර් එකත් හැදුවේ. හැබැයි මම හැමතිස්සෙමත් කිව්වා වගේ ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යයෙන්ම මේ උඩ දීලා තිබෙන උපදේශ කියවා බැලිය යුතුමයි. කාලය සාමාන්‍ය පැය 3ක් වුණාට සමහර විට ඔයගලන්ට සාධාරණයක් කරන්න කාලය පැය 3ට වඩා වැඩියෙන් දෙන්න පුළුවන්. ඒක ඔයගලගේ ඇඩ්මිෂන් පේපර් එක නැත්නම් ඇඩ්මිෂන් ෂීට් එකේනොත් විභාගයට කලිනුත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒකෙත් තියෙනවානේ ඩියුරේෂන් එක. ඒ කෙසේ වුණත් ප්‍රශ්න පත්‍රය තුලදීත් ඒක බලන්න. ඊට වඩා වැදගත් වෙන්නේ මෙන්න මේක තමයි. හරි? ප්‍රශ්න කීයකට උත්තර දෙන්න තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලන්න. මම ඒ පිළිබඳව ඔයගලන්ට හැමතිස්සෙමත් කිව්වේ මොකද ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ස්ථාවර නෑ. ඒක කොතනවත් ගලේ කෙටු වපුරු වගේ ස්ථාවර දෙයක් නෙමෙයි. ප්‍රශ්න පත්‍රය හදන මහත්මයාට හෝ මහත්මියට ඍසි පරිදි ඒ ව්‍යුහය වෙනස් කරන්න පුළුවන්. ඍසි පරිදි කිව්වට ප්‍රශ්න 15ක් දීලා 10ක් ලියන්න නෙමෙයි. හරි? 5න් 5ද 6න් 5ද නේද? නැත්නම් A B කියලා සෙක්ෂන් දෙකක් තෝරගෙන A වල තියෙනවා ප්‍රශ්න 4ක් ඒකෙන් දෙකක් තෝරගන්න. B වල ප්‍රශ්න 4ක් ඒකෙන් දෙකක් තෝරගන්න. ඒතර ඔක්කොම ප්‍රශ්න 4යි. නැත්නම් 3ක් තෝරගන්න. 3ක් තෝරගන්න. නැත්නම් උඩ එකෙන් 3යි යට එකෙන් 2යි ප්‍රශ්න 5යි. එහෙම සෙක්ෂන් වයිස් කඩලා දෙන්නත් පුළුවන්. ඉතින් කොහොම විදිහක් ඒද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ උපදේශ කියවලා බලන්න ඕනේ. හරි? අපි එහෙනම් මේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න බලමු. මම මේකෙදී උත්සාහ කරනවා ඒකිතාක් ඔයගොල්ලන්ගේ කාලය වැය කරන්න. මොකද මේලාදී කාලය කියන එක වැදගත්. ඔයගොල්ලන්ගේ කාලය වැය කරන්න මගේ කාලය නෙමෙයි. මේ දවස්වල වටිනා කාලය තියෙන ඔයගොල්ලන්ගේ ළඟ මගේ ළඟ නෙමෙයි. ඒකට ඔයගොල්ලන්ගේ කාලය වැය කරන්න මේ ගැටලුව ඒ කියන්නේ අපි කියන quantitative questions වලට qualitative ඒවට නෙමෙයි theory පැහැදිලි කරන තැන් වලට නෙමෙයි. නමුත් ඒවා මම ඔයගොල්ලන්ට පෙන්නනවා අපි දුන්න hand out වල ඒවා මනාව විස්තර වෙලා උගන්වලා තියෙනවා. හරි? ඉතින් අපි මුල්ම ප්‍රශ්නෙට ගියොත් එතන තිබෙන්නේ මෙහෙයුම් කළමනාකරණය anu කුමක්දයි පැහැදිලි කර මෙහෙයුම් කළමනාකරුගේ භූමිකාව විස්තර කරන්න. එතන මෙහෙයුම් කළමනාකරණය සමහරවිට සංකාර කළමනාකරණය කියලා කියන්නත් පුළුවන්. මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නත් පුළුවන්. operations management. එතන මෙහෙයුම් කළමනාකරණය anu කුමක්ද? මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ කොටස් 3යි. ඔයගලන්ට ඒක මතකයි. මොකක්ද මේ කොටස් 3?
කොටස් තුනයි. මොකක්ද මේ කොටස් තුන? මොකද මේ පළවෙනි එකේ තියෙන්නේ? පළවෙනි එකේ තියෙන්නේ යෙදවුම් නේ? යෙදවුම්. මෙතන තියෙන්නේ පරිවර්තන ක්‍රියාවලිය. එක ස්ටේජ් එකකින් තව ස්ටේජ් එකට තත්ත්වය වෙනස් වෙනවා. නේ? මෙතන තියෙන්නේ යනවා මොකද්ද? නිමෙව්. යෙදවුම් වල අවස්ථා හතරක් තිබුණා. භූමිය, ශ්‍රමය, දැන් මම මේවා නිකන් ලියන්න යන්නේ නැහැ. නිකන් සටහන් කරන ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඒවා තමයි ඉන්පුට්ස් උනේ. අවුට්පුට් දෙකයි. භාණ්ඩ හෝ සේවා. goods or services. නේ? ඒතර මේ මැද්දේ තමයි conversion process එක තියෙන්නේ. එහෙනම් මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය යන යෙදවුම් පරිවර්තන ක්‍රියාවලියක් තුළින් භාණ්ඩ හෝ සේවා විදිහට විස්තර වෙන හඳුනා ගන්න නිමැවුම් ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමය තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලිය තුළ තියෙන කළමනාකරණ කටයුතු තමයි මෙතනදී කියවෙන්නේ. එතන මෙහෙයුම් කළමනාකරුගේ භූමිකාව වෙන්නේ මොකද්ද? මෙන්න මේ යෙදවුම් අවස්ථා හතරත් ඒකම පරිවර්තන ක්‍රියාවලියක් ලැබුණු නිමැවුම් අවස්ථා දෙකත් නිසියාකාරව කළමනාකරණය කිරීම. ඒ තැන්වලදී ඒ කළමනාකරණ කටයුත්ත මෙහෙවන්න ඕන. ඒක තමයි මෙහෙයුම් කළමනාකරුගේ භූමිකාව කියලා කියන්නේ. එතන මේ පිළිබඳව අපි ඔයගොල්ලන්ට සටහන් වල දීලා තියෙනවා. හැඳින්වීම සටහනට අපි ගියොත් ඒක පිටු ගණනාවක සටහනක්. එතකොට මෙතනදී මේ විස්තර වෙනවා. මෙතනදී තියෙනවා සංඛාර කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක අර්ථ නිරූපණය කරලා එන්න මේක වැදගත් මතක තියාගන්න එක නේ. සංඛාර කළමනාකරණය නැත්නම් මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය යන මූලික නිෂ්පාදන සම්පත් යොදා ගැනීමෙන් භාණ්ඩ හෝ සේවා නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පරිවර්තන ක්‍රියාවලිය conversion process එක. හරි. ඕක තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් හඳුන්වීම නිර්වචනය සියල්ලටම තියෙන එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කීවෙනි පිටුවද? page number 15 නේ. පිටු 15 තියෙනවා සංඛාර කළමනාකරුගේ කාර්යභාරය සහ වගකීම්. ඒ නෝට් එක නැති කෙනෙකුට වීඩියෝ එක පෝස් කරලා මේක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා සංඛාර කළමනාකරුගේ කාර්යභාරය සහ වගකීම් කියන කොටස. මේක හොඳටම ප්‍රමාණවත් විභාගෙ දෙදින ওই ලකුණු 2 හෝ 3 ලබා ගැනීමට. හරි. මොකද ඊළඟට ඉන්න පේපර් එක ගන්න. ඊට පස්සේ තියෙන තරංකාරී පැතිකඩ නම් කර සුදුසු උදාහරණ ලබා දෙමින් ඒවා පැහැදිලි කරන්න. තරංකාරී පැතිකඩ පැත්තට අපි හෑන්ඩ් අවුට් එකක් ඔයගලන්ට දුන්නා. මේ තරංකාරී පැතිකඩ ගැන මීට කලින් ප්‍රශ්න පත්‍රවලත් අහලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර 3න් වගේ මේ ගැන ප්‍රශ්න තියෙනවා. මේ තියෙන තරංකාරී පැතිකඩ. competitive dimensions. ඒකට හතරයි නම්‍යශීලීතාවයේ බෙදා හැරීමේ වේගය, පිරිවැය සහ ගුණාත්මක භාවය නැත්නම් ගුණත්වය. හරි. පිරිවැය ගුණත්වය එකිනෙකාට සම්බන්ධයි. නම්‍යශීලීතාවයේ බෙදා හැරීමත් එකිනෙකාට සම්බන්ධයි. තරංකාරී පැතිකඩ නම් කර ඒතර මේ හතරයි ලියන්න ඕනේ. එතකොට ඒවාට සුදුසු උදාහරණ දෙන්න කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ පිරිවැය කියන එක තරංකාරී පැතිකඩක් වෙන තැන්. හරි. අඩු පිරිවැයක් කියන එක එතනදී පැහැදිලි කරන්නේ. අඩු පිරිවැයක් කියන එක ඒ කියන්නේ අඩු පිරිවැය තුලින් අඩු මිලකට අපිට යන්න පුළුවන්. නේ? අඩු ප්‍රයිස් එකකට යන්න පුළුවන්. ඒකට උදාහරණ වෙන අවස්ථා. ගුණත්වය කියන එක උදාහරණ වෙන අවස්ථා.
හරි බෙදා හැරීමේ වේගය කියන එක උදාහරණ වන අවස්ථා. නම්‍යශීලීතාවේ උදාහරණ වන අවස්ථා. එහෙනම් මොන වගේ දෙයක්ද පිරිවැය කියන එක තරංකාරී පැතිකඩයක් වෙන අවස්ථාව. competitive dimensions තරංකාරී පැතිකඩ. පිරිවැය අඩු මිලට යනවා කියන එක. අඩු මිලට අඩු මිලක් තියෙන තැනට අපි යනවා. මොන වගේ උදාහරණද? හරි මිල සම්බන්ධයෙන් කියන්නේ පිරිවැය සම්බන්ධයෙන් වෙන තැන තමයි ඒක උදාහරණ බොහොම අපිට දැනෙන උදාහරණ ගත්තොත් අපි ගත්තොත් ෆොටෝකොපි ගහන ඒවා බලන්න. ඡායා පිටපත්. හරි අඩු මිලට ෆොටෝකොපි ගහන්න පුළුවන් තැනට තමයි අපි යන්නේ. එහෙනම් පිරිවැය කියන එකට උදාහරණයක් තමයි මේ වගේ දෙයක්. අපිට කියන්න පුළුවන් ඡායා පිටපත් ලබා ගැනීම. ඒතර ගුණත්වය කියන එකට වැදගත් වෙන එකක් තමයි ක්වොලිටි එක. අපිට පුළුවන් කියන්න ආහාර නේ ආහාර පාන ගුණත්වය වැදගත්. ලාභම කියලා අපි ලාභම තැනීම කන්න යන්නේ නැහැ. නේද? හරි අපි කුරුණෑගල ටවුන් එකෙත් යනකොට දකින්න රුපියල් 5ටත් වැඩි විකුණන්න තියෙනවා. නිකන් සමහරලාට ඉතින් නිකන් ආම්බෙන් ආසාවට හිතුණත් ඇරෙන්නේ නැත්නම් පුරුද්දක් වශයෙන් එහෙම කන්නේ නැහැ නේද? ගුණත්වය කියලා කියන්නේ ආහාර පාන වගේ දේවල්. එතකොට බෙදා හැරීමේ වේගය කියන එක වැදගත්. මොන වගේ දෙයකටද? ඉක්මනින්ම ඩිලිවර් කරලා ඒ වැඩේ ඉවර කරනවා. මොන වගේ දේවල්ද? ටේලර් කෙනෙක් වගේ ගත්තොත් නේද? ඇඳුම් අසන්නේ. එයා ඉක්මනටම මේ එයාගේ කාර්යය ඉවර කරනවා නම් ඒක පහසුවක් වෙනවා. ඒක ඩිලිවර් කරන ඩේට් එකට ඒක ඩිලිවර් කරනවා. එහෙම නැත්නම් අපි ගන්න දැන් ඔය Uber Eats වගේ ගත්තොත් ඒ අය ඉක්මනටම ඒ අයගේ ටාගට් එකට ගිහිල්ලා ඉක්මනටම ආහාර පාන බෙදා දෙනවා. McDonald, KFC ඒ වගේ අයගේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා මොටර් බයික් වල ගිලිලා යනවානේ බෙදා හැරීමේ වේගය. ඒත් නම්‍යශීලීතාවයේ වැදගත් වෙන තැන තමයි ප්‍රතිපිලි වගේ දේවල්. අපිට කියන්න පුළුවන් නැවත බාර දෙන්න පුළුවන් එක්ස්චේන්ජ් කරන්න පුළුවන් නේ. ඒක නැවත හුමාරුවක් කරන්න පුළුවන් වෙනත් එකකට. නේද? ඒක තමයි නම්‍යශීලීතාවය. ඒතර මේවා අපි පන්තිදී කතා කරලා තියෙන මම ඒ ගැන නැවත කිව්වේ විශේෂයෙන් විභාග හැම එකෙදීම වගේ ගැන විමසලා තිබුණා. ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් කළමනාකරණයේ දෙන පද්ධති තත්ත්වය යන විස්තර කරන්න. ඒතර පද්ධති තත්ත්වය කියන එකත් අපේ ඉන්ටරැක්ෂන් ටියුට් එකේ තමයි තිබ්බේ. පද්ධති තත්ත්වය. මේ තියෙන පද්ධති තත්ත්වය. ඒ කියන්නේ සම්පූර්ණ පද්ධතිය මෙතන විස්තර වෙනවා. මූලිකවම අපි මෙහෙයුම් කළමනාකරණය කිව්වහම ගත්තේ මෙන්න මේ යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය සහ නිමෙවුම් කියන අවස්ථා තුන. නමුත් ඒකේ තව උප අවස්ථාත් එක්ක තමයි පද්ධති තත්ත්වය කියන එක නිර්මාණය වෙන්නේ. හරි. ඒතකොට මුලින්ම යෙදවුම ඒකෙන් පරිවර්තන ඒ කියන්නේ යෙදවුම වෙනස් කිරීම කියන එකට දැම්මම ඉන්නේ නැහැ. හරි. යෙදවුම ඊට පස්සේ පරිවර්තන ක්‍රියාවලිය ඒකට හම්බු බලපෑම් තියෙනවා. ඊට පස්සේ ලැබෙන නිමැවුම මෙතන පරීක්ෂා කරලා බලනවා. නිමැවුම ඕකේ නම් විතරයි මේ පැත්තට යන්නේ. ඕකේ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? නැවත පාලනයක් ප්‍රතිපෝෂණයක් තියෙනවා. ඒ ප්‍රතිපෝෂණය මෙන්න මෙතනට එනවා. ඒ කියන්නේ යෙදවුම වෙනස් කරනවා. අපි අර හැමදාම කියන උදාහරණේ තේක හදනවා කියන එක. කහට වැඩි වුණොත් සීනි දානවා. සීනි වැඩි වුණොත් කහට දානවා. වතුර දානවා. නේද? පිටි වැඩි වුණොත් වතුර දානවා. පිටි අඩු වුණොත් ආයෙ පිටි දානවා. ඉතින් මේ විදිහට යෙදවුම වෙනස් කරනවා. ඒතර වෙනස් කළා මේක තුළ අවස්ථා කිහිපයක් ගිහිලා තමයි අවසානයේ මෙතනින් එළියට යන්නේ. ඒතර මේක තමයි පද්ධති තත්ත්වය කියලා කියන්නේ. හරි. ඒකම මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන තව එක අවස්ථාවක් ඔයගලන්ට පෙන්නුවොත් මෙන්න මේකත් ඔයගලන් විභාගෙදී අහන්න පුළුවන් අවස්ථා මේකේදී නැති වුණාට මේක පාස් වෙලා යනවා දැක්කා. භාණ්ඩ සේවා අතර වෙනස්කම්. ඒතර මේවත් හෑන්ඩ් අවුට් එකෙන් ඔයගලන්ට බලලා විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන්. අපි කෙලින්ම ප්‍රශ්න පත්‍රයේ තුලට ආවා. ඊළඟට තියෙන්නේ ඵලදායිතා අනුපාත ගණනය කිරීම. මේක ඉතාමත් පහසුයි නේ? ඉතාමත් පහසුයි. මම මෙතනදිම උනත් මට ලියන්න පුළුවන්.
හරි. පූර්ණ ඵලදායිතා අනුපාතය. ඒතකොට පූර්ණ ඵලදායිතා අනුපාතය කියන්නේ සම්පූර්ණ නිමැවුම බෙදීම යෙදුම්. දැන් නිමැවුම් වල එකතුව ලක්ෂ 5යි 500 කියලා ලිව්වට කමක් නැහැ. යෙදවුම් වල එකතුවයි කියන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඔක්කොම. මේක බොහොම සරල ගණනය කිරීමක්. 370යි 1.35යි. ඊට පස්සේ තියෙන්නේ ආංශික ඵලදායිතා අනුපාතයන් බහුවචන තියෙන්නේ අඳුරගන්න එක. ආංශික ඵලදායිතා අනුපාතයන් කියලා තියෙන්නේ මේක අනුපාතය 1යි එක ගණනය කළා. ඒතර අනුපාතයන් අපිට අමුද්‍රව්‍ය වලටත් තාක්ෂණයටත් බල ශක්තියටත් තුනක් තියෙනවා. ඒතර අමුද්‍රව්‍ය වලට ගත්තොත් අමුද්‍රව්‍ය වල උඩ 500යි යට අමුද්‍රව්‍ය වල අගය 140යි. ඒතර එතෙන් ලැබෙන උත්තරය 3.57යි. ඒතර තාක්ෂණයට අදාළව ගත්තොත් 500 බෙදීම තාක්ෂණයේ අගය මෙතන තියෙනවා ලක්ෂයක්. ඒ කියන්නේ 100යි. ඒතකොට එනවා 5.0යි කියලා. බල ශක්තියට අදාළව ගත්තොත් 500 බෙදීම 200යි. බල ශක්තියට 20යි නේ. 500 බෙදීම 20යි. ඒතර එතන එන්නේ 25යි කියලා. ඒක ලොකු වගයක්. ඊට පස්සේ අංක 3 අමුද්‍රව්‍ය මෙතන කමාවක් එන්න ඕනේ. අමුද්‍රව්‍ය කමා ශ්‍රමය සහ අනිකුත් වියදම් බහුසාධක ඵලදායිතා අනුපාතිකය. ඒතර එතන එකයි. දැන් මෙතන මේ තියෙන ටෝටල් එක ඊට පස්සේ තියෙන ආංශික ඒවා ඊට පස්සේ බහුසාධක අවස්ථා. මෙතන බහුසාධක වලදී උඩ 500යි යට එකතුවක් ගන්න තියෙන්නේ අමුද්‍රව්‍ය 140යි ශ්‍රමය 80යි අනික තියෙන අනිකුත් 30යි. ඒතර 500 බෙදීම කීය දෙන්නේ 500 බෙදීම 220යි 250යි 2යි. හරි. ඒක ලේසි ප්‍රශ්නයක්. ඒක ලේසි ප්‍රශ්නයක්. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 නිෂ්පාදන ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුව සඳහා PDCA වක්‍රය සහ 5S සංකල්පය කෙසේ උපයෝගී කරගත හැකිද යන්න පැහැදිලි කරන්න. ඉතින් මේක බොහොම පැහැදිලි කරපු අවස්ථාවක් අපේ නෝට්ස් වලදී PDCA වක්‍රයත් 5S සංකල්පයත් අපේ සටහන් වල මේ ගැන තියෙනවා. මෙතන තියෙන PDCA වක්‍රය. හරි. plan සැලසුම් කිරීම. ඊට පස්සේ do perform කියන එක තමයි do කියලා තියෙන්නේ. check කරනවා. ඒ කියන්නේ පරීක්ෂා කිරීම අපි monitor කරනවා කියන එක. act එක ඒ කියන්නේ අපි improve කරනවා කියන ක්‍රියාත්මක කරලා ඒක ඒ කියන්නේ implementation තමයි සහ improve කිරිල්ල. එතකොට මේක අපේ නිෂ්පාදන ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුවට පාවිච්චි කරන්නේ කොහොමද කියලා කිව්වොත් නිකම් PDCA වක්‍රය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් P කියන්නේ මොකද්ද D කියන්නේ මොකද්ද C කියන්නේ මොකද්ද A කියන්නේ මොකද්ද කියලා විතරක් කිව්වම හරි. plan do check act කියලා කිව්වනම් ඒක ප්‍රමාණවත්. ඒ ගැන පොඩි විස්තරයක් කරලා. නමුත් තියෙන නිෂ්පාදන ක්‍රියාවලියක අඛණ්ඩ වැඩි දියුණුවට. ඒතකොට මේක අඛණ්ඩ වැඩි දියුණුවට යන්නේ කොහොමද? හරි. මොකද මේක අඛණ්ඩ වැඩි දියුණුව කියලා කියන්නේ. අඛණ්ඩ වැඩි දියුණුව කියලා කියන්නේ මේක ඇත්තට මේක සයිකල් එකක් විදිහට යන්නේ නේ. P D C A චක්‍රය. මෙතනින් මේ ඉම්ප්‍රූව් කරගන්න දේ නේ මෙන්න මේ ඉම්ප්‍රූව් කරගන්න දේ ඊළඟ අවස්ථාවේ සැලසුම් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ සැලසුම් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේක අඛණ්ඩ වැඩි දියුණුවක් කියලා කියන්නේ. අර අපි කියන lesson learn කියන එක.
උගත් පාඩම්. හරි ක්‍රියාත්මක කිරීමේදී ඇති වෙන අපි හඳුනා ගන්න ඉම්ප්‍රූව්මන්ට්ස් ඊළඟ ප්ලෑනින් ස්ටේජ් එකේදී පාවිච්චි කරනවා. ඒක තමයි ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඊට පස්සේ 5S ගැන කොහොමත් අපි දන්න කතාවක් නේද? ඒ සකුරු පහෙන් විස්තර වෙන දේ. ඒක නෝට් එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් වෙළඳපොළ තුල භාණ්ඩයක ජීවන චක්‍රයේ අවදි නම් කර හරි මේක තමයි භාණ්ඩයක ජීවන චක්‍රයේ ප්‍රස්ථාරික ස්වභාවය. ඒතර ඒකේ අවස්ථා දෙකක් තියෙන. එකක් තමයි වෙළඳපොළ හඳුනා දීමට පෙර අවස්ථාවක්, වෙළඳපොළ හඳුනා දීමෙන් පසු වෙළඳපොළ තුල අවස්ථාවක්. එතන මෙතන අහන්නේ වෙළඳපොළ තුල තියෙන අවස්ථාව, හඳුනා දීමේ අවධිය, වර්ධන අවධිය, පරිණත අවධිය සහ පරිහානි අවධිය. ඒතර ඊළඟ පිටුවෙන ඕගලන්ට විස්තර කරනවා ඒකේ අවධිය තුල තිබෙන ලක්ෂණ උපක්‍රම. ලක්ෂණ උපක්‍රම. මේ තියෙන හඳුන්වා දීමේ අවධියේ තිබෙන ලක්ෂණ ඒකම උපක්‍රම. වර්ධන අවධිය තුල තියෙන මම මේක ඔයගලන්ට වීඩියෝ එකට ફોકસ කරන්න යන්නේ. සටහනක් නැති. අනික මම ඔයගලන්ට මේ හැම හෑන්ඩ් අවුට් එකක්ම MS Studies YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. හරි. ඔයගලන්ට මම දුන්න හැම ටියුට් එකක්ම PDF form එකෙන් channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒකේ description එකේ තමයි තියෙන්නේ. description එකට ගියාම description එකේ සියලුම PDF තියෙනවා. description කියන word එක හොයාගන්න. description එකේ සියලුම දේවල් ටික තියෙනවා. ඒතර මෙතනදී මේ හැම අවස්ථාවකම ලක්ෂණ සහ උපක්‍රම පැහැදිලි කරලා තියෙනවා. ඊට ඊළඟට තියෙන්නේ මොකද්ද? මෙහෙයුම් කළමනාකරණයේ ආරම්භකම කාර්යය පුරෝගතනය. මෙම කියමන ධනාත්මකව විග්‍රහ කරන්න. ඒ කියන්නේ මේක ඔව් කියලා කියන පැත්තෙන් තමයි යන්නේ, නැහැ කියන පැත්තෙන් නෙමෙයි. මෙහෙයුම් කළමනාකරණයේ ආරම්භකම කාර්යය පුරෝගතනය. එයි ආරම්භකම කාර්යය පුරෝගතනය කියලා කියන්නේ. ආරම්භකම අවස්ථාව පුරෝගතනය කියලා කියන්නේ මේ පුරෝගතනයෙන් තමයි අපි ළඟ තියෙන අතීත විකුණුම් දත්ත නැත්නම් අතීතයේ අපේ භාණ්ඩ හෝ සේවා සඳහා තිබුණු ඉල්ලුම් දත්ත මේවා ගෙනියනවා මේ අපි අද කියලා කිව්වොත් අද පහු කරගෙන අනාගතයට යනවා. හරි. ඒතර ඒ අනාගතයට ගිහිල්ලා අපි අනාගත ඉල්ලුම කොයි වගේ වෙයිද කියලා ප්‍රෙඩික්ට් කරනවා, පුරෝගතනය කරනවා, ફોකාස් කරනවා. එන්නේ අනාගත ඉල්ලුමට හරියන්න තමයි අපි අද දවසේදී සැලසුම් සකස් කරන්න ඕනේ. හරි. අනාගතේ වෙනකන් ඉන්නේ නැතුව තමයි අනාගතේ දැක්ම අඳුරගෙන 2024 කියලා හිතමුකෝ. එහෙනම් මේ 2021 අවසාන මාසය නේද? 22 23 ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ එළවෙන තුන්වන අවුරුද්දට අවශ්‍ය වෙන ඒ ඉල්ලුම සපුරාලන්න අවශ්‍යතාවයන් අද දවසේදී සැලසුම් කරගන්න පුළුවන්. ඒ සැලසුම් කිරීමේ අවස්ථාව තමයි මේ ඔපරේෂන් මැනේජ්මන්ට් එක එක සබ්ජෙක්ට් එකෙන් එක එක මාතෘකාවට එක එක ටොපික් එකෙන් ටොපික් එකට විස්තර වෙන්නේ. හරි. එනිසා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන කාර්යයකදී නැත්තම් මෙහෙයුම් කළමනාකරණයේ පළවෙනිම අවස්ථාව වෙන්නේ පුරෝකතනය නැත්නම් අනාගත ඉල්ලුම් පුරෝකතනය වෙනවා. ඒක ගලපලා සටහනක් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. right. ඊට පස්සේ අවසාන කොටස ඈයන් කොටස බොහොම සුපුරුදු ප්‍රශ්නයක්. සුපුරුදු ප්‍රශ්න මෝඩයක් තියෙන්නේ. හැබැයි පොඩ වෙනස් වෙන්න පුළුවන්. දැන් පහුගිය අවුරුදු 3ෙම මෙවැනි ප්‍රශ්නයක් අහලා තිබුණා. නමුත් ඒ අවුරුදු 3 ප්‍රශ්නයේ දුටු පමණින් එක වගේ වුණාට ඒකේ අභ්‍යන්තරයේ විමසන විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා
ගාන දුටු පමණින් රයිට් මේක අපිට ලේසියි කියලා හිතෙන්නේ නැතුව එමෙ හිතන එක හොඳයි ධනාත්මකව. නමුත් බොහොම පැහැදිලිව අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා නැත්නම් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න වලට නැතුව ප්‍රශ්න පත්‍රය තුල අහලා තියෙන දේවල්ට තමයි උත්තර ලියන්න ඕනේ. ඒතර මේක ගත්තොත් මේකේ ජනවාරි ඉඳලා අගෝස්තු දක්වා විකුණුම් දීලා තියෙනවා. ඒතර මේකකදී පරිස්සමෙන් බලන්න ඕනේ හැම මාසෙම අතපසු නොවි දීලා තියෙනවද කියලා. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සමහර වෙලාවට එක මාසයක් අයින් වෙලා තියෙන්න පුළුවන්. ජනවාරි පෙබරවාරි මාර්තු නැතුව අප්‍රේල් වල ඉඳලා තියෙනවා. හරි. එතකොට අපි අගෝස්තු වෙනකම් මාස 8ක් වගේ දැක්කට ඇත්තටම තියෙන මාස 7යි දත්ත 7යි. ඒ නිසා ඒවත් අපි කියවලා බලන්න ඕනේ. හරි. හෙස්සකෙම ඔයගොල්ලෝ මේකට උත්තරේ මේකට පිළිසකර කරගෙන තියෙන්නේ තුන් මාස සරල චල මාධ්‍යන. හරි. ඒතර සරල චල මාධ්‍යන වලින් අපිට ගන්න තියෙනවා අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා විකුණුම් පුරෝකථනය කරන්න. හරි. එහෙනම් මේ තියෙන්නේ තුන් මාස සරල චල මාධ්‍යන. මධ්‍යක කියලාත් කියනවා මධ්‍යන කියලාත් කියනවා. හරි. ඒතර අපි පටන් ගන්න ඕනේ එහෙනම් මාස 3ක් නම් එතකොට ඒගොල්ලෝ කියන්න ඕනේ අප්‍රේල් කියලා අපි දැනගන්න ඕනේ අප්‍රේල් කියලා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මෙහෙම තියෙනකොට තුන් මාස නම් මෙන්න මේ මාස තුන තමයි මුලින්ම ගන්න. එහෙනම් පටන් ගන්න වෙන්නේ කොතනින්ද? අප්‍රේල් වලට පුරෝගතනය කරන් තමයි පටන් ගන්න. හරි. මාස 4 සරල චල මධ්‍යන ඔයගොල්ලන්ට මේ හතරම ගන්න වෙන එක ක්ලස්ටර් එකකට. එහෙනම් මැයි වලින් තමයි පටන් ගන්න තියෙන පුරෝගතනය. හරි. මැයි වලින් තමයි පුරෝගතනය පටන් ගන්න තියෙන්නේ. හරි. එතකොට මේකෙදි කියලා තියෙන්නේ 3 මාස. එහෙනම් 3 මාස කියලා කියන්නේ මේ මාස තුන තමයි පළවෙනි සලකන්නේ නා අප්‍රේල් ඉඳලා තමයි යන්න තියෙන්නේ. ඒතර මේක අගෝස්තු වෙනකන් තියෙනවා. අපෙන් අහන්නේ අගෝස්තු වෙනකන් දත්ත දීලා තියෙනවා සැප්තැම්බර් වෙනකන් අහනවා. ඉන් එහාට අපිට යන්න බෑ. අපිට යන්න පුළුවන් යන්නේ දීලා තියෙන දත්ත වලින් එකක් වැඩිපුර අවස්ථාවට විතරයි. සැප්තැම්බර් වෙනකන් විතරයි. නමුත් දැන් පසුගිය ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේක අගෝස්තු වලින් අතර වෙලා තියෙනවා. සැප්තැම්බර් එක අහලා නැහැ අතර. හරි. සැප්තැම්බර් එක අහලා නැහැ. නමුත් සැප්තැම්බර් එක අහන්න පුළුවන්. හැබැයි ඔක්තෝබර් අහන්න ක්‍රමයක් නැහැ. හරි. ඔක්තෝබර් අහන්න ක්‍රමයක් නැහැ. ඒවත් අවබෝධ කරගන්න මේ මේවා ඉතින් අපි දන්නවනේ කියන්නේ නැතුව එහෙම හිතන්නේ නැතුව දන්නව තමයි. නමුත් ප්‍රශ්න විමසන්න පුළුවන් විවිධ විදි හඳුනා ගන්න. හරි. එහෙනම් අපි අප්‍රේල් වලට ආවොත් හරි. අප්‍රේල් වලට ආවොත් මොකද F වගේ වෙන්නේ? ඒතර එතනින් උඩ ටික 1300 1100 1000 එකතු කළා බෙදුවා 3ෙන් 1133යි 733යි. ඒතර ඔය අප්‍රේල් ඊට පස්සේ මැයි එනවා ජූනි එනවා ජූලි එනවා අගෝස්තු එනවා සැප්තැම්බර් එනවා. ඉතින් මේක ලියනකොට F මෙතන මැයි කියලා ලියන්න පුළුවන් සබ්ස්ක්‍රිප්ට් කරලා. හරි. නමුත් ඉතින් එහෙමම උනේ ඉස්සරහ මැයි කියලා ලියලා තියෙනවන්නේ. ඒතර මැයි වල F වගේ ඒතර මැයි වල F වගේ කියන අප්‍රේල් වලින් උඩට එකතු කරන්න ඕනේ. අප්‍රේල් සහ ඉන් උඩට 3ක් 1200 1300 1100 බෙදුවා 3ෙන් මුලින්ම ලියලා යමුනේ. ඊට පස්සේ බෙදන්න පුළුවන් 1150 1200 1300 බෙදුවා 3ෙන් ඊට පස්සේ ජූලි වලට අදාළව 1450 1150 1200 බෙදනවා 3ෙන්
ජූලි අගෝස්තු. ඒතර අගෝස්තු වලට 1200 1450 1150. සැප්තැම්බර් වලට අවසාන අවස්ථාව 1400 අගෝස්තු වල, ඊට උඩින් 1200, ඊට උඩින් 1450. බෙදනවා තුනේ. මෙතන උත්තරේ 1200යි. සත නැත. මේ විදිහට තමයි 3 මාස සරල චල මධ්‍යන අගයන් ලැබෙන්නේ. right? ඊට පස්සේ දෙවෙනි කොටස බරිත චල මධ්‍යන වලට එනවා. අපි ගන්න අවස්ථා තුනයිනේ තියෙන: සරල චල මධ්‍යන, බරිත චල මධ්‍යන සහ ඝාතීය සුමනට. ඒ තුනම මෙතනින් අහලා තියෙනවා. ඒතර අපෙන් තියෙන්නේ ආසන්න මාසයේ ඉඳලා 0.4, 0.3, 0.2, 0.1 යන අනුපාතය. ඒතර අගෙන් හතරක් තියෙනවා. බලන්න හතරේ එකතුව එක වෙනවද කියලා වෙලා තියෙනවා. 4 3 7යි, 7 2 10යි, 7 2 9 1 10යි. ඒතර ඒවා පාවිච්චි කරලා මැයි ඉඳලා සැප්තැම්බර් වෙනකන් තමයි ගන්න තියෙන්නේ. ඒතර බැලුවොත් එහෙනම් මේක ජනවාරි, ෆෙබ්‍රුවාරි, මාර්ච්, ඒප්‍රිල්, මේ, ජූන් කියලා ගමුකෝ. හරි. ඒතකොට මේකේ බරිත අනුපාත 4ක් දීලා තියෙනවා. ඒතර බරිත අනුපාත 4ක් දීලා තියෙනවා කියන්නේ මාස කීයක් ගන්නද කියන එක. මාස 4 ගන්න කියන එක. ඒ කියන්නේ 4 මාස කියනකොට නිකන් මොකක්ද වගේ නේද? 4 මාස මාස 4. 4 මාස බරිත චල මධ්‍යනේ. ඒතකොට 4 මාස වෙනකොට මේ වරද්දගත්තු කෝටු මාස තමයි ආ. ඒතර මෙන්න මේ 4 දෙනාව තමයි සලකන්නේ. එහෙනම් පටන් ගන්න ඕනේ කාගෙන්ද? මැයි වලින්. ඒකත් කියලා තියෙනවා මැයි සිට සැප්තැම්බර් දක්වා කියලා තියෙනවා. හරි. ඒතර 4 මාස වෙලාවේදී අප්‍රේල් සිට කියලා කිව්වොත් එතන ලොකු වැරද්දක්. 4 මාස නම් අප්‍රේල් වෙන්න බෑ. අප්‍රේල් නම් 4 මාස නෙමෙයික 3 මාස වෙන්න ඕනේ. නේ? ඒවත් කල්පනාවට ගන්න. හරි. ඒතර අපෙන් අහන්නේ මැයි සිට. එහෙනම් මැයි forecasted අගේ. ඒතර මේ වගේ ලාගේදී පොඩ්ඩක් අර අපි මේ කාර්යක්ෂම වෙන්න නිසා මෙතන ඇත්තටම ඉලක්කම් ජෝඩු 4ක් නෙන්නේ නේ, ජෝඩු 4ක්. ඒතර පළවෙනි එක මොකද්ද? අනුපාතයයි, ඒ කියන්නේ 0.4යි වටිනාකමයි. ඒ වගේ 4ක් නේ එකතු කරන්න තියෙන්නේ. ඒ නිසා මෙහෙම එකතුවක් විදිහට දාලා තියාගන්න. අපිට පස්සේ හිස්තැන් පුරවන්න පුළුවන්. මැයි, ඊට පස්සේ ජූනි, ජෝඩු 4ක්. එක පෙළට ලියන්න පුළුවන්. එක පෙළට ලියන්න මට මේ ඉඩ නැති නිසා තමයි මම පේලි දෙකට අරන් තියන්නේ. ජූනි, ඊට පස්සේ ජූලි, අගෝස්තු, ඔයගෙන් සැප්තැම්බර් එක පස්සේ මම උඩින් ලියන්නම් ඉඩ කඩ නිසා. එතකොට මේකේ අනුපාත හතරම ලියන්න 0.4, 0.3, 0.2, 0.1. 0.4, 0.3, 0.2, 0.1. 0.4, 0.3, 0.2, 0.1. 0.4, 0.3, 0.2, 0.1. ඊට ඉලක්කම් දැන් මැයි නම් මෙතන ගන්න තියෙන්නේ මැයිනේ පළවෙනි එක. එහෙනම් අප්‍රේල් සමග උඩට.
1200 එතකොට උඩ ඉඳලා පල්ලෙහාට ගන්න එපා. ඒක වරදිනවා. හරි මොකද දශම 4 ලියලා තියෙන ආසන්න මාසෙට. එතකොට දශම 4 කියලා කියන්නේ අප්‍රේල්. එහෙනම් අප්‍රේල් වල ආගේ තමයි 1200. ඒක ගලපලා ගන්නට ලියා ගන්න ඕනේ. නැත්නම් ඒක වරදිනවා. හරි 1300 1100 1000 කෙල් එක පස්සේ අතර ගන්න යා. මුලින් ලියලා ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ජූන් වලට આવොත් 1150 1200 1300 1100 ජුලයි වලට આવොත් 1450 1150 1200 1300 එස අගෝස්තු වලට આવොත් 1200 1450 1150 1200 එතන මෙතන උත්තර 1190යි 1190යි 1295යි 1265යි හරි ඊට පස්සේ අන්තිම එක සැප්තැම්බර් ෆෝකාස්ටඩ් එක ඒතර ඔය වගේම දශම 4 දශම 3 දශම 2 දශම 1 එතකොට මේ සැප්තැම්බර් නම් පටන් ගන්න ඕන අගෝස්තු වල ඉඳලා උඩට 1400 1200 1450 1150 එතන මේකේ උත්තරේ වෙනවා 1325 එතන මේක තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ හරි ඊට තුන්වෙනි එක තියෙන්නේ ඝාතීය සුමන. ඒතර ඝාතීය සුමනේදී අපිට ඇල්ෆා ගයක් දෙන්න ඕනේ විභාගෙදී. නමුත් සමහරලාට විභාගෙදී ඇල්ෆා ගය දෙන්න අතපසු වුණොත් දැන් කලින් ගණන් වල එහෙම වෙලා නැහැ. නමුත් අපි හිතුවොත් එහෙම සමහරලාට අතපසු වුණා කියලා ඔයගොල්ලෝ අගයක් උපකල්පනය කරලා ගන්න 0.5 කියලා ගන්න එපා. ඒතකොට සමබරයි 0.3 0.4 වගේ ඉලක්කමක් ගන්න. ඒතර ඒකේ සූත්‍රය තමයි FT ඇල්ෆා A T ඍණ එක ධන එක ඍණ ඇල්ෆා F T ඍණ එක. මේක තමයි සූත්‍රය. ඒතර මේක පටන් ගන්න පුළුවන් ආසන්නම ඒ කියන්නේ අතීතේම අන්තිම ඉලක්කමට පස්සේ ඉලක්කම. ඒ කියන්නේ දැන් මේක අතීතයේ මේ ජනවාරි තියෙන පෙබරවාරි ඉඳලා පටන් ගන්න පුළුවන්. ඒක ගානෙත් එහෙමම තියෙනවා. පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා ගන්න කියලා. එහෙනම් පෙබරවාරි වලදී F අගේ ඒ කියන්නේ F පෙබ්‍රුවරි කියන එක ඇල්ෆා එතන මේකෙත් අර ජෝඩු දෙකක් නෙන්නේ. මෙහෙම ලියලා තියාගන්න. ඒක ලේසි. පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මේ වගේ දාගෙන මේ වැඩේ කාර්යක්ෂම කරගන්න. විතර ඵලයේ එකයි ඇල්ෆා ඇල්ෆා කියලා කියන්නේ 0.4. එහෙනම් මේක දිගටම 0.4 තමයි. ඊට පස්සේ එක ඍණ ඇල්ෆා කියන්නේ එහෙනම් 0.6යි. right? එතකොට AT ඍණ එක කියලා කියන්නේ actuals FT
ඒක T කියන්නේ February නම් T ඍණ 1 කියලා කියන්නේ January. ඒතර ජනවාරි වල ඇක්චුවල් වැලියු එක. ජනවාරි වල ඇක්චුවල් එක 1000යි. ඊට පස්සේ FT ඍණ 1 කියලා කියන්නේ ජනවාරි වල ෆෝකාස්ටඩ් එක. ජනවාරි වල ෆෝකාස්ටඩ් එක ඔය රෝමිලාක අංක 3ත් එක්ක දෙන්න ඕනේ. ඇල්ෆා සමානයි 0.4 ලෙසගෙන ඝාතීය සුමටන ක්‍රමයේ භාවිතා කරමින් පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා විකුණුම් පුරෝකථනය කරන්න ජනවාරි වල පුරෝකථනාගේ මෙන්න මේකයි කියලා ගාණි දෙනවා. කලින් ගණන් හැම එකෙම දීලා තියෙනවා. දීලා නැත්තම් මොකද කරන්න ඕනේ? දීලා නැත්තම් ජනවාරි වල ඇක්චුවල් එකම තමයි ජනවාරි වල ෆෝකාස්ටඩ් එක කියලා හිතන්න ඕනේ. ඒක තමයි වඩා සාධාරණ ක්‍රමය. හරි. එහෙනම් මේකට එන උත්තරේ 1000ම තමයි. ඊට පස්සේ මාර්තු. දැන් මේ ඇක්චුවල්ස් එකත් ඕන අපිට ලියා ගන්න පුළුවන් පල්ලෙහාටම. හරි. එතකොට පෙබරවාරි වල ඇක්චුවල් එක 1100යි. ඒවත් ලියා ගන්න පුළුවන්. මේක 1300යි. 1200යි. 1150යි. 1450යි. 1200යි. මේක 1400යි. FT ඍණ එක තමයි හොයන්න තියෙන්නේ. එතන මෙතන ආවේ 1000යි කියලා. නේ? මේ 1000 තමයි මෙතනට එන්නේ. අපි ඒක දන්නවනේ. ඊට පස්සේ මේක සුළු කරන්න ඕන. මේක සුළු කරපුවාම එන උත්තරේ 1040යි. ඒක තමයි මෙතනට එන්නේ. දැන් සුළු කරනවා මෙයා. උත්තර 1144ක් කියලා එනවා. ඒක දානවා මෙතනට. එතන උත්තරේ එනවා 1166යි. 0.4යි කියලා. ඒක දානවා මෙතනට. එතන එන උත්තරයක් 1159.8යි කියලා. 1159.8 මෙතනට දානවා. දශම ස්ථානයකදී වෙනස්කම් වෙන්න පුළුවන්. 1275.9යි කියලා. ඒක මෙතනට දානවා. එතන මෙතනින් උත්තරේ 1245.5යි. 5යි 4යි 5යි. ඒක දාන අවසාන වශයෙන් මෙතනට. එතන බොහොම අර කාර්යක්ෂම ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් අපි යන්නේ කොහොමද? පේලියෙන් පේලිය. පේලියෙන් පේලිය යනකොට පේලි හැදී නැට්ටුව වෙනවා නේ. ටිකල් එහෙම කිව්වා. නෝ මේක ඉවර කරලා ඒකෙන් මේකට එනවා ඒකෙන් මේකට එන එහෙම යන්න බෑ. දැන් මේක vertically distribution එකක් තමයි අපි කළේ පහළට. ඉහළ සිට පහළට vertical distribution. හරි. මේ විදිහට තමයි උත්තර ලැබෙන්නේ. right. ඊට පස්සේ හතරවෙනි කොටසට එනවා. එකෙන් අහනවා නිරපේක්ෂ මධ්‍යන අපගමනය MAD mean absolute deviation. mean absolute deviation එක පාවිච්චි කරලා මේ ගැටලුවේ දීලා තියෙන තොරතුරු අනුව වඩාම හොඳ පුරෝකථන ක්‍රමය කලින් කරපු සරල චල මධ්‍යනද බරිතද ඝාතීයද කියලා හොයාගන්න තියෙනවා. එහෙනම් MAD වල සූත්‍රය අපි දන්නවා සියලු දෙනාම සිග්මා A ඍණ F වල මාපාංකය බෙදීමෙන් නේ බෙදීමෙන්. එහෙනම් මේ කොටස් තුන අපිට වෙන වෙනම ගන්න වෙනවා. සරල චල මධ්‍යන. හරි. සරල චල මධ්‍යන. එතන මේ වගේ ලාගදී වඩා ලේසි අපි පොඩි ටේබල් එකකට ගියහම. A F A ඍණ F ගේ ධනාගේ විතරයි. හරි. එතකොට මුලින්ම තියෙන සරල චල මධ්‍යන අරගෙන තියෙන්නේ අපි කවද ඉඳලාද? සරල චල මධ්‍යන අරගෙන තියෙන්නේ අපි අප්‍රේල් වල ඉඳලා. නේ? අප්‍රේල් වල ඉඳලා. එන ඇක්චුවල්ස් ටික කොහොම තිබ්බත් මේක පටන් ගන්න තියෙන්නේ අප්‍රේල් වලින්. නේ?
එහෙනම් අප්‍රේල් වල ෆෝකාස්ටඩ් අගය 1133.33. 1200 1200යි 1216යි 0.67යි 1266.67යි 1266.67යි 1350යි 1350. ඊට පස්සේ දාගන්න ඕනේ ඇක්චුවල්ස් ටික. ඇක්චුවල්ස් අප්‍රේල් වල ඇක්චුවල් එක 1200යි 1150යි මේ පළවෙනි තීරුව පුරවල එන්නත් පුළුවන් හරිද? තීරුවල අවුලන්නේ 1450යි 1200යි 1400යි මේ තියෙන ඇත්තටම කියනවනේ සැප්තැම්බර්නේ. සැප්තැම්බර් වල ඇක්චුවල් එකක් නෑ. සැප්තැම්බර් වල ඇක්චුවල් එකක් නෑ. ඒතර ඒරිනෙෆ් අරගෙන ධනාගේ විතරයි ලියන්න තියෙන්නේ. 66යි 67යි මේක කෙලිම 50යි 233යි 33යි 66.67යි 133.33යි මෙතන අගයක් එන්නේ නැහැ. මොකද ඇක්චුවල් එක නැහැනේ ෆෝකාස්ටඩ් එක තිබුණාට සැප්තැම්බර් වල ඇක්චුවල් එකක් නෑ. අපි තාම මේ අගෝස්තු වල ඉන්නේ. එහෙම හිතන්න. එහෙනම් මේක එකතුව 550යි. එහෙනම් මේකට අදාළව මෑඩ් අගේ වෙන්නේ 550 බෙදීම n. එතකොට n කියලා කියන්නේ ඉලක්කම් කීයද? n කියලා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ජෝඩු 5යි තියෙන්නේ. හරි සැප්තැම්බර් වල ෆෝකාස්ටඩ් වැලියු එකක් 1350 තිබුණාට සැප්තැම්බර් වල ඇක්චුවල් එකක් නැහැ. නිසා ඉලක්කම් තියෙන්නේ ඔක්කොම කීයද? ඔක්කොම ඉලක්කම් තියෙන්නේ 5යි. හරි. ඒතර උත්තරේ වෙන්නේ 110යි. උත්තරේ වෙන්නේ 110යි. right? ඊට පස්සේ අපි මම මේ ටික අයින් කරලා දැන් මේ ටික වැදගත් නැති නිසා දැන් සරල චල මධ්‍යන ඊට පස්සේ එනවා බරිත චල මධ්‍යන. හරි. ඒතර බරිත චල මධ්‍යන පටන් ගත්තේ මොන මාසෙ ඉඳලාද? ඒක පටන් ගත්තේ මැයි වල ඉඳලා. හරි. ඒතර ඇත්තට මේකේ මේ සෑම ඉලක්කම එතකොට වෙනස් වෙනවා. හරි. ඒතර මේක දැන් පටන් ගන්නේ මැයි වල ඉඳලා. මැයි වල ඉඳලා පල්ලෙහාට. මැයි වල ඇක්චුවල් එක 1150 ඊළඟ මාස ලියා ගන්නත් පුළුවන් ඉතින් හරි. 1450යි 1200යි 1400යි අගෝස්තු වල හැබැයි සැප්තැම්බර් වලට නෑ. හැබැයි ෆෝකාස්ටඩ් වැලියුස් සැප්තැම්බර් වෙනකම් තියෙනවා. 1190යි නැවතත් 1190යි 1295යි 1265යි 1325යි. ඒතර මේක අඩු කරලා ධනාගේ විතරක් ලිව්වහම 40 260 95 135 මේක අයින් වෙනවා. ඒතර ඒරිනෙෆ් වල මාපාංක වල මේක එකතු කළාම මෙතනට එන්නේ 530යි. එහෙනම් මෑඩ් වෙන්නේ 530 බෙදීම කීයක්ද තියෙන්නේ කොහොම ඉලක්කම්?
1යි 2යි 3යි 4යි. ඉලක්කම් 4යි. 4ෙන් බෙදන්න. මොකද ෆෝකාස්ටඩ් එකක් තිබුණාට සැප්තැම්බර් වල ඇක්චුවල් එකක් නැහැ. ඒ නිසා මෙතන නිකන් ඉර තමයි ඇඳෙන්නේ. එතන මේකේ උත්තරය 132.5. 132.5. right? ඊට පස්සේ අපි යනවා ඝාතීය සුමරණයේ අවස්ථාවට. ඝාතීය සුමරණය. A F F ගේ ආකාරය. මේක පටන් ගන්නෙ පෙබරවාරි වලින් පටන් ගන්න. පෙබරවාරි වලින් පටන් ගන්න. අපි ඇක්චුවල් ටික පල්ලෙහාට ලිව්වොත් 1100 1300 1200 1150 1450 1200 1400 ඒක ෆෝකාස්ටඩ් ඒවා 1000යි. තව එක කතාව මට මේක අමතකුණා කියන්න. කලින් මෙන්න මේ ෆෝකාස්ටඩ් මෙන්න මේක ගත්ත තැන නේ මෙතන ගත්ත තැන ඔයගොල්ලෝ නෝට් එකක් ලියන්න ඕනේ. මොකද්ද? ජනවාරි වල පුරෝකතනාගය 1000ක් ලෙස උපකල්පනය කරනවා කියලා. ඒක දීලා නැති නිසා. හරි 1000ක් ලෙස උපකල්පනය කරනවා කියන එක ලියන්න ඕනේ. හරි. එතන මේක 1040යි 1144යි 1166.4යි 1159.8යි දශම ස්ථාන සමහර කැලලකින් කැලල එක පාවිච්චි කරන විදිහ අනුව දශම ස්ථාන වල පුංචි වෙනස්කම් එන්න පුළුවන්. ඒවා ඉතින් ඉෂුස් නෙමෙයි. 1245යි 0.5යි 1307.3.3යි. මොකද මම කැලල එක පාවිච්චි කරන විදිහේ ඉෂුස් කියලා කියන්නේ. දැන් සමහරලාට හිතන්නකො මොන හරි x කියලා උත්තරයක් x කියලා උත්තරයක තියෙන 154.782යි කියලා. කියලා කැලල එකේ මේක දිගටම එනවා. හරි? එතකොට x කියන එක ඊළඟ තැනකට පාවිච්චි කරන්නලා සමහරවිට ඔයගොල්ලෝ මේක වැටීමක් කරලා 154.78යි කියලා අරගෙන තමයි ඉස්සරහට යන්නේ. සමහර අය කරන්නේ මොකද්ද? මේ එක දිගටම කැල් එකේ එන එක මුළු එකම කැල් එක ඇතුලේ තියෙද්දිම සුළු කරනවා. ඒතර කැල් එක ඇතුලේම තියෙද්දි සුළු කරන කෙනාගේ උත්තරය මේ 7යි 8ට වඩා වැඩි තැනකින් පටන් ගන්න. ඒතර වෙනස් වෙනවා. හරි? ඒකයි මම අදහස් කළේ. ඒක ලොකු බලපෑමක් එන්නේ නැහැ. නෝ පොඩි විදිහකට ඒක වෙනස් වෙන්න පුළුවන්. පොඩි ප්‍රමාණයකට වෙනස් වෙන්න පුළුවන්. එතන මෙතනත් අර කලින් කිව්වා වගේම ඇක්චුවල් වැලියු එකක් නැහැ. ක්‍රේරිනේ වගයන් ගත්තාම 100 260 56 16.4 290.16 නැත්නම් 2යි කියලා කියන්න පුළුවන්. 75.9 154.5 මේක අයින් වෙනවා. ඒතර මේක එකතුව 952යි
9. එතන මේකට අදාළව මේ අඩ්ඩාගය 952.9 බෙදෙනා මෙතන කීයක් තියෙනවද ඉලක්කම් ඔක්කොම 1 2 3 4 5 6 7යි. ඒතර මේක බෙදෙන්නේ 7ෙන්. ඒතර උත්තරය 136.1. හරි. ඒතර ක්‍රම 3 සඳහා මෑඩ්ඩාගයන් 3ක් හොයාගෙන තියෙනවා. අපෙන් අහන්නේ මේ අවස්ථාවේදී, ඒ කියන්නේ මේ ඉලක්කම් අනුව මේ දීලා තියෙන ඇක්චුවල්ස් ඉලක්කම් 8ක් තියෙනවනේ ආරම්භක වගේ. ඒ තොරතුරු අනුව මේ වෙලාවේදී හොඳ පුරෝකථන ක්‍රමය මොකද? නැතුව මේ හැමතිස්සෙම මෙයා හොඳයි කියන නෙමෙයි, මේ වෙලාවේ හොඳ කෙනා කවුද? ඒතර ඒක තීරණය කරන්නේ මෑඩ්ඩාගයන් වලින්. සරල චල මධ්‍යන වලදී මෑඩ්ඩාගය ආවේ 132යි නෑ 110යි කියලා. 110යි කියලා. ඊට පස්සේ බරිත චල මධ්‍යන වලට ආවා 132.5යි කියලා. දැන් එනවා 136.1 කියලා. ඒතර වඩා හොඳ ක්‍රමයේ වෙන්නේ අඩු අපගමනයක් වෙන කෙනා. එහෙනම් මේ වෙලාවේදී වඩා හොඳ එක්කෙනා වෙන්නේ 110 ලබා දුන්නු මොකද? සරල චල මධ්‍යන ක්‍රමය තමයි වඩාත්ම හොඳ එක්කෙනා වෙන්නේ. මේ වෙලාවේ හැටියට. හරි. ඒතර මෙවැනි ගණනය කිරීමක් මේ වතාවෙත් බොහෝ දුරට නෙමෙයි අතරම නිසකෙම වගේ ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒවට ලෑස්ති වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 3. තාම 2යි අපි කරලා ඉවර. ප්‍රශ්නාංක 3. නව භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සඳහා භූමියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කරුණු. භූමියක් තෝරා ගැනීමේදී. එතකොට අපි කතා කළා පහසුකම් ස්ථානගත කිරීම. facility planning. මෙන්න මෙතන තියෙනවා පහසුකම් ස්ථානගත කිරීම සඳහා බලපන්නා වූ සාධක. අංක 1ම තියෙන්නේ ශ්‍රමය අමුද්‍රව්‍ය වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව. මිනිස්සු නැති පැත්තක නේ මිනිස්සු නැති පැත්තක එක්ක මිනිස්සු ඉන්නවා නමුත් ඒ මිනිස්සු ඒ වගේ රාජකාරි වලට එන්න කැමති නැහැ. ඒ නිසා ශ්‍රමය ලබා ගැනීමේ පහසුව ඊට පස්සේ අමුද්‍රව්‍ය පාරිභෝගික සමීපතාව යටිදල පහසුකම් භූමිය දේශපාලන තත්ත්වය රාජ්‍ය බාධකයන් පාරිසරික නීති රෙගුලාසි ස්ථානීය ජනයා ව්‍යාපාර පරිසරය මේවා තමයි නව භාණ්ඩ හෝ සේවාවක් ස්ථානගත කරන්න යනකොට බලපාන සාධක. ඒතකොට මේ වගේ සාධක 4ක් පිළිබඳව ඔයගලන්ට දල විස්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ හෑන්ඩ් අවුට් එකත් මම ඔයගලන්ට MS Studies channel එක ඇතුලේ description වල attach කරලා තියෙන ඔක්කොම ටියුට් ටික. ඊට පස්සේ තියෙන ගැටලුව කියන්නේ theory ප්‍රශ්නයක්ම නෙමෙයි අපේ quantitative ගැටලුවක් තියෙනවා. මොකද මේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමය. හරි පරිස්සමෙන් කියවලා බලන්න ඕනේ. වැරදි අර්ථකථන හදාගන්න නැතුව ABC සමාගමක් තියෙනවා. ඒකේ ප්‍රධාන කර්මාන්තශාලාව තියලා තියෙන්නේ නැත්නම් කර්මාන්තශාලාව තියෙන්නේ සීතාවක කර්මාන්තපුරේ. අවිස්සාවෙල්ල කිට්ටුව. සීතාවක කර්මාන්තපුරේ අවිස්සාවෙල්ල. ඒතර ඒවැ නිෂ්පාදන බෙදා හරින දිස්ත්‍රික්ක පදනම මත බොරැල්ල. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට, ගම්පහට ගම්පහ දිස්ත්‍රික්කයේ, කළුතරට කළුතර දිස්ත්‍රික්කය, කෑගල්ල නියෝජනය කරනවා කෑගල්ල දිස්ත්‍රික්කය, කුරුණෑගල නියෝජනය කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කය. ඒ නගර වල බෙදා හැරීම් කරුවන් හඳුනාගෙන තියෙනවා. ඒතර ඒවා අතර ඒ බෙදා හැරීම් ස්ථාන පහන්නේ තියෙන්නේ බොරැල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල. ඒවා අතර අන්තර්මධ්‍ය ස්ථානයක් පිහිටුව ගන්න ඕනේ. අවිස්සාවෙල්ල කාණ්ඩාංක වෙනම දීලා තියෙනවා. කවුද අවිස්සාවෙල්ල කියන්නේ? කර්මාන්ත ශාලා. XI කාණ්ඩාංක දීලා තියෙනවා. හරි? ඊට පස්සේ අපෙන් කියන බෙදා හරින්නන්ගේ කාණ්ඩාංකත් දීලා තියෙනවා. දැන් අපිට කියන ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමයක් භාවිතා කරලා මෙන්න මේ 5 දෙනා සඳහා නේ මෙන්න මේ 5 දෙනා සඳහා A B C D E මෙන්න මේ 5 දෙනාට බොරැල්ල
ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල. කේ අකුරු තුනක් තියෙනවා නේ. හරි. ඒතර මේ අයට මේ 5 දෙනාට කේන්ද්‍රය තමයි අහන්නේ අපි. එතකොට ඇයි සීතාවක අරගෙන නැත්තේ? සීතාවක කියලා කියන්නේ කර්මාන්ත ශාලාව මිසක් බෙදා හැරීම් ස්ථානට අදාළ කෙනෙක් නෙමෙයි. අනිත් පැත්තෙන් සීතාවක අපිට ගණ්ඩ ක්‍රමයකුත් නැහැ. හේතුව මොකක්ද? සීතාවක XY කණ්ඩායක දෙක දීලා තිබුණාට සීතාවක හදන ප්‍රමාණය දීලා නැහැ. ඒතර කවුරු හරි කියයි හදන ප්‍රමාණය වෙන්නේ මේ 1000 1200 800 1400 1100 නෙමෙයිද කියලා. මේ හදන ඉලක්කම් පහ නේද එකතු කරලා හදන ඉලක්කම් පහ නේද නගර පහේ බෙදා හරින්නේ කියලා. එහෙම කියන්න බෑ. හරි. එහෙම කියන්න බෑ. හරි. ඒ කියන්නේ අවිස්සාවේල සීතාවක පුර XY කණ්ඩායක දුන්නාට අපිට මේ ගාන එතනින් ප්‍රොසීඩ් කරගන්න බෑ. ඒවා පාවිච්චි කරලා මොකද පරමාන්තපුරේ එකතුව දීලා නැහැ. එකතුව කියන්නේ මේ එකතුව නෙමෙයි. හරි. නමුත් සමහර ඔයගොල්ලන් විභාග ගණනක් තිබ්බා. ප්‍රධාන කර්මාශාලාවත් බෙදා හැරීම මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ යා කර්මාන්ත ශාලාව පමණක් නෙමෙයි එතන ඉඳගෙනත් බෙදා හරිනවා. බලන්න හොයලා මොකක්ද මේ ප්‍රශ්න පත්‍රය කියලා. එතන තියෙනවා ප්‍රධාන කර්මාශාලාවත් බෙදා හැරීම මධ්‍යස්ථානයේ ලෙස සලකන්න කියලා. එතකොට සීතාවකපුර නිෂ්පාදන ප්‍රමාණය කීයද කියලා ගානේ දීලා තියෙනවා. එහෙම නැති වෙලාවක නිකන් බලෙන් කලබලෙන් අනවශ්‍ය විදියට මේ සීතාවක මේ 5 දෙනා අතර දාන්න එපා. මේ 5 දෙනා ඒ 5 දෙනා පමණයි. පැහැදිලිනේ? right. ඒතකොට අපේ ගුරුත්ව කේන්ද්‍ර ක්‍රමය පාවිච්චි කරන්න තියෙන්නේ මුලින්ම x bar. x bar කියන්නේ බෙදීම සිග්මා vx බෙදීම සිග්මා v. සිග්මා vx බෙදීම සිග්මා v. ඒතර මොකක්ද උත්තරේ වෙන්නේ? වොලියුම් එක වැඩි කරනවා x වලින්. මෙතනත් ඇත්තටම ජෝඩු පහක් නෙන්නේ. නේ? ජෝඩු පහක් එන්නේ. අපි ජෝඩු පහක් දානවා. හරි. ජෝඩු පහේ කවුද පළවෙනි කෙනා? vx. වොලියුම් එක වැඩි කරනවා x වලින්. ඒතර වොලියුම්ස් ටික අපි ලියාගෙන යනවා. 1000 ඊට පස්සේ 1200 ඊට පස්සේ 800 ඊට පස්සේ 1400 ඊට පස්සේ 1100 වැඩි කරන්න ඕනේ x වලින්. ඒතර x කණ්ඩාංක 100 175 200 400 600 බෙදන්න ඕනේ වොලියුම් වල එකතුවෙන්. ඒක එකතුව 5500. right. ඒතර මෙතන එන උත්තරය 307.3යි. මේ x bar. y බාත් වගේමයි සිග්මා v y බෙදීම සිග්මා v. right. ඒතර වොලියුම් එක කලින් වොලියුම් එකමයි 1000 1200 800 1400 1100. ඒතර y අගයන්ගේ වැඩි වෙනවා 150 75 350 200 350. එතන මෙතන උත්තරේ වෙන්නේ
215.5 පූර්ණ සංඛ්‍යාවට ගත්තත් ඉතින් කමන්නේ හරි ඊළඟට තියෙන්නේ මොකද්ද කර්මාන්තශාලාව බෙදා එතන කමාවක් ඕනේ කර්මාන්තශාලාවට පස්සේ කමාවක් ඕනේ ඒක මුද්‍රණය වෙලා නැහැ කර්මාන්තශාලාව කමා බෙදා හරින්න සහ නව අන්තර්මධ්‍ය තොග ගවඩාව කණ්ඩාංග සටහනක දක්වන්න. ඒතර ඔක්කොම ස්ථාන පහක්නේ. සීතාවකපුර කර්මාන්තශාලාව බෙදා හරින්න 5 දෙනා ඒ 5 දෙනාගේ මැද. හරිනේ? ඒක ඉතින් ඔයගලන්ට අඳින්න පුළුවන්. ඊට පස්සේ අයන්න කොටස. අයන්න කොටස. ජෝපෙරට මොකද වෙලා තියෙන්නේ? ජෝපෙරට තියෙන තමාගේ ව්‍යාපාරය සම්බන්ධ විකල්ප 3ක්. විකල්ප 3ක්. මොකද මේ විකල්ප 3? ඒකකයක් රුපියල් 200කට පිටතින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් රුපියල් 40 වෙන විදිහට අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකක පිරිවැය ඊටත් වඩා අඩු වෙන පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි. භාණ්ඩ පිටතින් මිලදී ගන්නවා කියන ඔප්ෂන් 1 වලින් යනවා නම් ස්ථාවර පිරිවැයක් නැහැ. නමුත් අර්ධ ස්වයංක්‍රීයකේදී ස්ථාවර පිරිවැය ලක්ෂ 8කුත් පූර්ණ ස්වයංක්‍රීයකේදී මිලියන 1යි ලක්ෂයකුත් තියෙනවා. දැන් සමහරලාට මෙහෙම දෙන්න පුළුවන් ගානේ ඔය ස්ථාන මාරු වෙලා දැන් අපේ ඔය පිළිවෙලින් 1 2 3 කියලා කියන්නේ පිටතින් මිලදී ගැනීම අර්ධ ස්වයංක්‍රීය සහ පූර්ණ ස්වයංක්‍රීය. ඒතකොට ඔය ලක්ෂ 8යි 1යි 100යි කියන එක සමහරට මාරු කරලා දෙනවා. පූර්ණ ස්වයංක්‍රීය යටතේදී 1 මිලියන ලක්ෂයයි අර්ධ ස්වයංක්‍රීයකේදී ලක්ෂ 8යි. දුන්න එකේ වැරද්දක් වෙලා නැහැ. නමුත් අපිට පේනවා ස්ථාන දෙක මාරු වෙලා තියෙනවා. හරි. ඒතර වරද්ද ගන්න නැතුව 40ට ලක්ෂ 8ක් 10ට 1 මිලියන ලක්ෂයක් සම්බන්ධ කරන්න ඕනේ. අන්න ඒකයි මට කියන්න උනාව තියෙන්නේ. හරි. එහෙනම් පළවෙනි ඔප්ෂන් එක වෙන්නේ මොකද පළවෙනි ඔප්ෂන් එක? ඒකකයක් 200ට පිටින් මිලදී ගන්න. හරි. එහෙනම් මොකද්ද අපි මේ වෙලාවේදී ලාභය වෙන්නේ? අපි ලාභේන ලියන්නේ. නේ? ආදායම ඍණ පිරිවැය. දැන් පළවෙනි අවස්ථාවේදී ආදායම අපි y කියලා කියව ලාභය. කොච්චරද ආදායම? කොච්චරද ආදායම වෙන්නේ? 350යි. එකක් විකුණන 350යි x ඍණ 200යි x 150යි x කියන එක. මේක අංක 1. ඒතර ඒ වගේම තමයි දෙවෙනි එක. දෙවෙනි කියලා කියන්නේ අර්ධ ස්වයංක්‍රීය. නේ? අර්ධ ස්වයංක්‍රීයකේදී y කියලා කියන්නේ ගන්නේ 350ට 300 සමාන 350ට විකුණන්නේ මෙතන ගැනීමක් වෙන්නේ ඒකක නිෂ්පාදනයේ පිරිවැය 40ක් කියලා තියෙනවා. හරි. ඒතර මෙතන වෙන්නේ එහෙනම් 350යි x කින් අඩු වෙනවා. ඒකක විචල පිරිවැය 40යි. 40යි x ඒකෙන් වෙනම එකතු වෙලා අඩු වෙනවා කියලා හිතන්න පුළුවන්. ලක්ෂ 8ක්. y සමානයි 310යි x ඍණ ලක්ෂ 8යි. දෙවෙනි සමීකරණ. තුන්වෙනි අවස්ථාව y සමානයි මේ වගේමයි 350යි x ඍණ. ඒතර විකුණන්නේ රුපියල් 10ට 10x ධන ස්ථාර පිරිවැයදී මොකද fully automated එකක් නිසා. ඒතර මෙතන 340යි x
ඍණ 1 මිලියන ලක්ෂය. මෙන්න තුන්වෙනි සමීකරණය. හරි. බ්‍රේක් ඉවන් පොයින්ට් ක්‍රමයට තමයි යන්න තියෙන්නේ. එහෙනම් මේ තුන් දෙනාව අපිට ප්‍රස්ථාරගත කරන්න වෙනවා. ප්‍රස්ථාරගත කරන්න වෙනවා. ප්‍රස්ථාරගත කරන්න කලින් පොඩ්ඩක් බැලුවොත් පළවෙනි එක්කෙනා කියන්නේ මොකද? y සමාන 150x. පළවෙනි එක්කෙනා එන්නේ y සමාන 150x. එතකොට y සමාන 150x කියන්නේ මූල ලක්ෂය තුලින් යන්නේ අනුක්‍රමණය 150යි. එතකොට අනුක්‍රමණය කියන්නේ රේඛාවේ කන්ද බෑවුම අඳින්න ඕන විදිහ. එතකොට පළවෙනි අවස්ථාවේදී අනුක්‍රමණය 150යි. දෙවෙනි අවස්ථාවේදී අනුක්‍රමණය 310යි. ඊට 340යි. වැඩිම බෑවුමක් නගින්න අමාරුම එක තියෙන 340. ඊට වඩා අඩුයි 310 ඊට වඩා අඩුයි 150. ඒතර 150x කියලා කියනකොට ඒක මූල ලක්ෂය පටන් ගන්නවා. හැබැයි මේවා ඍණ අන්තක්ඛණ්ඩ වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. පැහැදිලිනේ? හරි. මෙන්න අපේ y අක්ෂය මෙන්න අපේ x අක්ෂය. මෙන්න මූල ලක්ෂය. ඒතර පළවෙනි රේඛාව එයා මූල ලක්ෂය තුළින් යන අනුක්‍රමණ 150. අඩුම අනුක්‍රමණය තියෙන එයාගේ. නිසා එයාගේ බෑවුම අපි අඩුවට අද්දේ. මෙහෙම. මේ පළවෙනි රේඛාව. ඊට දෙවෙනි එක පටන් ගන්නෙ ලක්ෂ 8ක් 15. නේ? ලක්ෂ 8ක් 15. ඍණ ලක්ෂ 8ක්. මෙන්න මෙතනින් පටන් ගන්න. එතනින් පටන් යනවා අරන් යනවා එයාගේ අනුක්‍රමණය කීයද 310යි. ඊට වඩා වැඩි එක්කෙනෙක් තමයි 340 කියලා කියන්නේ. හරි? එහෙනම් මෙයා හුඟක් සිරාවට මෙහෙම අඳින්න හොඳ නැහැ. මොකද ඊටත් වඩා වැඩි එක්කෙනෙක් තව ඉස්සරහට ඇඳෙනවා. එහෙනම් මෙයා යම් ප්‍රමාණයට අපි අඳිනවා. හැබැයි මේ 150ට වඩා 310 වැඩි. නිල් පාට රේඛා අනුක්‍රමණයට වඩා මේක වැඩි. එහෙනම් නිල් පාට සහ අපි අඳින කෙනා කැපෙන්න ඕන. එයා මෙහෙ යන්න බෑ. මෙහෙම යන්න බෑ. එයා කැපෙන්න ඕන. හේතුව තමයි අනුක්‍රමණ වල තියෙන ලක්ෂණ. නිල් පාට රේඛා අනුක්‍රමණ 150යි දැන් අඳින්න යන එක 310යි. ඒ නිසා ඒක මෙන්න මේ වගේ ගිහිල්ලා මෙන්න මෙහෙම කැපීමකට තමයි ලක් වෙන්නේ. මේක දෙක. අපිට පුළුවන් මේ වෙලාවේදී මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංකත් හොයාගෙන මේ යන්න. හරි. ඒ කියන්නේ 1යි 2යි රේඛා දෙක විසඳනවා. 1යි 2යි රේඛා දෙක විසඳුවාම ලැබෙන්නේ 5790යි. 1යි 2යි විසඳුවාම ලක්ෂයට බෙදන්න ඕනේ 160න්. ලක්ෂයට බෙදන්න ඕනේ 100 1යි 2යි නේද මං කිව්වේ 310 ඍණ 150 160. එකයි දෙකයි විසඳුවාම මෙතන එන්නේ 500 5000යි. මේ කැපෙන තැනත් හොයාගන්න එකත් හොඳයි. මොකද සාපේක්ෂවයි අපි අඳින්නේ මේ හරියටම අනුක්‍රමණ මෙහෙම වෙනවා කියලා මැනලා නෙමෙයි ආසන්නව අඳින්න. ඒතර මේ වගේ කැපෙන තැන් හොයාගන්න එක හොඳයි. ඒතර මේක කීයද කැපෙන තැන? y උස බිඳුවයි. දෙවන රේඛාවේ. ඒතර ලක්ෂයට බෙදන්න ඕනේ 310යි. ඒතර න 2581. 2581.
හරි. ඊට පස්සේ ඊළඟ රේඛාව අඳින්න යන්නේ. ඒතර ඊළඟ එක පටන් ගන්න ඕනේ මේ වගේ 1 මිලියන ලක්ෂයකින්. එයාගේ අනුක්‍රමණය තමයි වැඩිම එක 340. නිසා එයා නිල් පාට කොළ පාට කියන රේඛා දෙකම කැපෙනවා. ඒතර කැපෙන්නේ කොහොමද? මුලින් බලන්න x අක්ෂය කැපෙන තැන. තුන්වෙනි සමීකරණේ y වෙනකොට බිඳුව දාලා. ඒතර y වෙනකොට බිඳුව දාපුවම එන්නේ 1 මිලියන ලක්ෂය බෙදන්න ඕනේ 340න්. ඒතර එනවා 3235යි. 3235කින් තමයි කැපෙන්නේ. ඒතර 3235 කියන්නේ මෙන්න මේ වගේ තැනක්. ඒතර රේඛාව වෙන කොහොමද යන්නේ? මෙතනින් පටන් අරන් මෙන්න මෙතනින් මෙහෙම ඇඳහම බලන්න මෙතනින් පටන් අරන් මෙහෙම ඇඳහම මේකෙන් මෙහෙම උඩින් යන්නත් පුළුවන්. මෙහෙම පල්ලෙහා මෙහෙන් යන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට කැපෙන්නත් පුළුවන්. මේ විදිහට කැපෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම එකෙන් අදහස් කළේ මෙන්න මේ පොයින්ට් එක වැදගත්. මෙන්න මේ පොයින්ට් එකත් එක්ක තමයි මේක පිටවන්න දෙන්නේ. හරි. එහෙනම් අපිට වැදගත් වෙනවා මේ අඳින්නේ තුන්වෙනි රේඛාවනේ. තුන්වෙනි රේඛාව අපි ගත්තොත් රතු පාට රේඛාවයි කොළ පාට රේඛාවයි කැපෙන්නේ කොතනද බලන්න. ඒ කියන්නේ 2යි 3යි විසඳන්න ඕනේ. හරි. 2යි 3යි රේඛා දෙක විසඳන්න ඕනේ. 2යි 3යි රේඛා දෙක විසඳලා බලන්න. ඒතර කීයද? 2යි 3යි විසඳන්නේ අඩු කරන්න. ඒතර y කපලා යනවා. 340න් 310ක් ගියහම 30යි x කියලා එන්නේ. ඍණ 1 මිලියන ලක්ෂයකින් 8ක් ගියහම 3යි. හරි 3යි. ඒතර x වල වැලියු එක වෙන්නේ කීයද? 10 නේ 10. right එහෙනම් අපි අඳින තුන්වෙනි රේඛාවයි දෙවෙනි රේඛාවයි කැපෙන්නේ 10 කියලා හුඟක් ඈතට ගිය තැනකින්. නෑ මෙතනින් පටන් ගන්න එක මෙන්න මෙහෙම තමයි යන්නේ. මෙන්න මේ කැපෙන තැන අපිට ඕන. ඒක තමයි කීය වෙන්නේද? 10 වෙන්නේ. right එතකොට මෙන්න මෙතන ලක්ෂයක් නෝට් කරගන්න එක එතකොට පහසුවක් වෙනවා වැඩේට. මේ අපි යන්නේ තුන්වන රේඛාව. ඒක කැපෙන තැන වෙන්නේ 3235යි. right දැන් එහෙනම් අපිට උත්තරේ දෙන්න පුළුවන්. කොහොමද උත්තරේ දෙන්නේ? ඒ කියන්නේ මේ රේඛා වලින් ඉහළින්ම තියෙන රේඛා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද තීරණය? තීරණය අපිට වෙනස් වෙනවා. මොකද? ඒකක 5000ට වඩා අඩුයි නම් නේ? ඒකක 5000ට අඩු. ඒකක 5000ට වඩා අඩුයි නම් නිල් පාට රේඛාව තමයි උඩින්ම තියෙන්නේ. නිල් පාට රේඛාව කියලා කියන්නේ පළවෙනි එක. ඒතර පළවෙනි එක කියන්නේ මොකද්ද? ඒකකයක් 200 බැගින් පිටතින් මිලදී ගැනීම. හරියට මේ ඒකක ගාන 5000ක් වෙනවනම් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කියන්න either blue or green නේ. ඔය තුනේ දෙකෙන් එකක් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? පිටතින් මිලදී ගැනීම හෝ මොකද්ද?
අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක නිෂ්පාදනය කිරීම. එකයි දෙකයිනේ. ඊට පස්සේ මොකද්ද? 5000යි 10000යි. අතර නම් තියෙන්නේ කොළ පාට. කොළ පාට කියලා කියන්නේ දෙවෙනි කෙනා. ඒ කියන්නේ අර්ධ ස්වයංක්‍රීය. 10ට සමාන වෙන වෙලාවේදී ස්වයංක්‍රීය අර්ධ ස්වයංක්‍රීය වෙන්නත් පුළුවන්, පූර්ණ ස්වයංක්‍රීයක වෙන්නත් පුළුවන්. අන්තිමටම කියවෙන්නේ 10ට වඩා වැඩි නම් අංක 3 තමයි උඩින්ම තියෙන්නේ. ඒ කියන්නේ පූර්ණ ස්වයංක්‍රීය කියන අවස්ථාව. හරි. ඒතර පහුගිය ප්‍රශ්න පත්‍ර හැම එකෙම මෙවැනි ගාණක් දීලා තිබුණා. එතකොට ඔයගලන්ටත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මේ විදිහට තමයි මේ ගාණ විසඳන්නේ. මෙවැනි ගණන් විභාගෙදී ගණන්නේ මෙවැනි ගාණක් විභාගෙදී එන්න පුළුවන්. ඒතර ඒ හොඳට පැහැදිලිව අවබෝධ කරගන්න රේඛා තුනේ අනුක්‍රමණත් එක්ක තමයි අපි මේ කතාව ගෙනියන්න තියෙන්නේ. රේඛාවල අනුක්‍රමණත් එක්ක තමයි කතාව ගෙනියන්නේ. හරි. ඒතර තීරණය රඳාපවතින්නේ විකුණන ඒකක සංඛ්‍යාව මත. ඒකක සංඛ්‍යාව 5000ට වඩා අඩුයි නම් පිටතින් මිලදී ගන්න එක තමයි ලේසි. ගෙදරින් එක්කෙනයි නම් හැමදාම කියනකට වඩා ඔය කඩෙන් අනේක ලාභදායක වෙනවා. ඒ වගේ. ඒතර පිටතින් මිලදී ගැනීම මේ වෙලාවේදී ලාභදායකයි. ඒකක 5000ට වඩා වැඩි වෙද්දී 10 අඩු වෙද්දී 5000 10 අතර කියන එක. එතකොට අර්ධ ස්වයංක්‍රීය ක්‍රමය තමයි වඩා හොඳ. 10ට වඩා වැඩි වෙන වෙලාවේදී පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමය තමයි හොඳ වෙන්නේ. පැහැදිලිනේ? ඒතර මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. එහෙනම් අපි දැන් ප්‍රශ්න 3කට උත්තර දුන්නා. ඔයගොල්ලන්ගේ මේවා බැලීමේ පහසුව පිණිස හුඟක් ටයිම් එක තියනවා කියන data වැඩියෙන් යනවා කියන එක. ඒ නිසා මම මේ ප්‍රශ්න 3 වෙනම වීඩියෝ එකටත් ඊළඟ ප්‍රශ්න 2 4යි 5යි ඊළඟ වීඩියෝනුත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. එහෙනම් හතරවෙනි ප්‍රශ්නයත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.